හොඳයි පුතේ අයබෝවන් හැමෝටම සුබ දවසක්. ඉතින් අද දවසේ අපේ ගණිතය පන්තිය තුල අපේ තවත් ප්‍රශ්න පත්‍රයක් මේ ප්‍රශ්න පත්‍ර පොතේ අපි සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඔයාලා දන්නවා මුල් ප්‍රශ්න පත්‍ර ෆස්ට් පේපර්ස් දෙකකුයි සෙකන්ඩ් පේපර්ස් දෙකකුයි ප්‍රශ්න පත්‍ර හතරක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා ඉවරයි. ඔයාලා ගාව තියෙන මේ ප්‍රශ්න පත්‍ර පොතේ. ඉතින් අපි එතනින් ඉදිරියට යමු පියවරක්. පුතේ අපි අද දවසේ ඔයාලගේ පේපර් පොතේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ දැන් අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය දක්වා සියලුම කොට සාකච්ඡා කරා. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න ටිකට තමයි අද දවසේ අපි අවධානය යොමු කරන්නේ. ඉස්සලාම right හැමෝම එතකොට පෙන්නලා ගමු තුන්වෙනි පේපර් එකේ කෙටි ප්‍රශ්න ටිකට. දැන් කවුරුත් මම සාකච්ඡා කරන මොහොතේදී ලියන්න උත්සාහ කරන්න එපා. මම ඒකට වෙනම අවස්ථාවක් ඔයාලට දෙනවා. ඒක ඔයාලා දන්නවා. ඒ වෙලාවේදී විතරක් තියාගෙන අනිත් වෙලාවේදී මම මේ කියලා දෙන දේ හොඳින් තේරුම් ගමු. අහගෙන ඉඳලා පැහැදිලි කරගන්න. ඒ ප්‍රාණේ right ප්‍රශ්න අංක 1. පළවෙනි ප්‍රශ්නේ 5යි 0යි 8යි 0යි 4යි 4යි 6යි 5යි 3යි 0යි 0. මේක සම්මත ආකාරයට ලියන්න. සම්මත ආකාරයට ලියන්න කියන්නේ කලාප වලට වෙන් කරලා පුතේ. වචනෙන් ලියන්න කියන එක නෙමෙයි තියෙන්නේ සම්මත ආකාරයට ලියන්න. ඒ කියන්නේ කලාප වලට වෙන් කරලා ලියන්නයි. ඔයාලා දන්නවා සංඛ්‍යාවක් කලාප වලට වෙන් කරන අගය ඉඳලා වෙන් කරගන්න. ඉලක්කම් තුනෙන් මේ තුන වෙනයි, මේ ඉලක්කම් තුන වෙනයි, මේ ඉලක්කම් තුන වෙනයි. මම මේ කලාප වලට වෙන් කරලා ලිව්වොත් 50 ඈඩ් කරා 804 ඈඩ් කරා 465 ඈඩ් කරා 300. ඔන්න කලාප වලට වෙන් කරලා ලිව්වා. මේ තියෙන එක කලාපේ, මේ තියෙන දහස් කලාපේ, මේකේ බිලියන කලාපේ, මේ තියෙන බිලියන කලාපේ. ඔන්න ඔය ආකාරයට පුතේ මේක කලාප වලට වෙන් කරලා ලිව්වම ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්න අංක 2 58 වැඩි කරාම 100. මෙයාගේ අගේ කීයද කියලා අහනවා. 58 100ෙන් වැඩි කරාම. පුතේ 58 100ෙන් වැඩි කරාම 58යි අගට බිඳු දෙකක් වෙනවා. ඔන්න උත්තරේ. 5800 මොකද 100ෙන් වැඩි කරපු ගමන් අය අග බිඳු දෙක මෙයාගේ අගට වැටෙන හින්දා. right. ඊළඟට ප්‍රශ්න අංක 3 ලියන්න එපා බලන් ඉන්න. 2018 ජනවාරි 1 සම්මත ආකාරයට ලියන්න මෙන්න බලන්න. 2018යි අලීරා ජනවාරි පළවෙනි මාසේ පළවෙනිදා. කොහොමත් එන්න පුළුවන් මෙහෙමත් ලියන්න. එක දිනය මාසය අවුරුද්ද කොහොමත් ලියනවා. ඔය දෙකම හරිය. මේක හෝ මේක උඩින් තියෙන එක හෝ යටින් තියෙන එක. ඔය දෙකම නිවැරදි. හොඳේ. සාමාන්‍ය මේක තමයි අපි ටෙලිෆෝන් ෆෝන් වල ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ එහෙම බලා ගන්න පුළුවන්. ඒ වල රාජකාරී ලිපි වල උඩින් ආකාරයට ලියනවා. මේ ආකාරයට කියනවා ගැටුවක්. ඊළඟට ප්‍රශ්න අංක 4 75 ආසන්න 10ට වට යන්නේ. එතකොට පුතේ 75ට කිට්ටුම 10 ගුණාකාරය කවුද? ඔයාලා දන්න 75ට ළඟින්ම ඉන්න කෙනා. 75 කියන්නේ හරිය මැද අතර මැදි අගයක්. 75ට ඕනනම් 70 වෙන්නත් පුළුවන්. 75ට ඕනනම් 80 වෙන්නත් පුළුවන්. ආසන්න 10 ගුණාකාරයට වැටුවොත් ඒක මම ඔයාලට කියලා දීලා තියෙනවා මැද ඉන්න කෙනෙක් ආසන 10 වැටෙනකොට හැමතිස්සෙම ගන්න එයා වැඩි කෙනා. එයා ලබා ගන්න එයාට වැඩි කෙනා. ඒතර 75 ආසන 10ට වැටුවා අපි සලකන්නේ එයා 80යි කියන. ආයි 70ට වැටෙන්නේ හැමතිස්සෙම එයා වැඩි කෙනාටයි වැටෙන්නේ 80යි. ඊළඟට ප්‍රශ්න අංක 5 රූපේ දක්වා ඇත්තේ කුමන කෝණයේ වර්ගයක්ද? ඔයාලට පේනවා මේ මොන කෝණයක්ද කියන එක පැහැදිලිව. මේ තියෙන්නේ මේක හරියටම පරාවර්තන කෝණයක්. ඇයි 180ටත් වඩා වැඩි මෙයා. එහෙනම් මේක හඳුන්වන්නේ පරාවර්තන කෝණ කියලා. ඒක පරාවර්තන කෝණය. ඊළඟට පුතේ ප්‍රශ්න අංක 6. 6 වෙනි ප්‍රශ්නය. ඔබ නැගෙනහිර දිශාවට මුහුණලා සිට ගන්නා විට ඔබගේ දකුණු අත දෙසින් පිහිටි දිශාව කුමක්ද? ඔන්න බලන්න. නැගෙනහිරට. දැන් හිතමුකෝ අපි මෙහෙම මේ උතුර කියන්නේ. මේ උතුර මේ නැගෙනහිර ඔය පැත්ත ඔයාලා මේ පැත්ත දකුණ මේ පැත්ත බටහිර. ඔන්න මම දැන් පෙන්නනවා මේ උතුර බෝඩ් එකේ තියෙන උතුරේ. හිතන්නකෝ දැන් ඔබ නැගෙනහිර දිශාවට මුහුණලා සිටගත්තා. ඔන්න හරි. මම නැගෙනහිර දිශාවට මුහුණලා හිටගත්තා. එතන මේ නැගෙනහිර දිශාව. ඔන්න දැන් මම නැගෙනහිර දිශාවට මුහුණලා හිටගත්තා. හරිද? හිටගත්තාම ඔබගේ දකුණු අත දිශාව කොහොමද? එතන මම නැගෙනහිර දිශාවට මුහුණලා හිටගත්තාම මගේ දකුණට තියෙන්නේ මොන පැත්තේද කියලා. පුතේ මේ උතුර මේ දකුණ. ඒතර මගේ දකුණු අත මේකනේ. මගේ දකුණු අත තියෙන්නේ මේ පැත්තේ. මං කියවනේ මේ උතුර මේ නැගෙනහිර ඔයාලා ඉන්නේ දකුණු පැත්තේ. ඒතර මගේ අත තියෙන්නේ දකුණු පැත්තට වෙයි. මම නැගෙනහිර දිශාවට මුහුණලා හිටගත්තොත් මගේ දකුණු අත තියෙන්නේ මොන පැත්තටද? දකුණු පැත්තට. එහෙනම් දකුණු දිශාවට කියලා ලියන්න.
දකුණ දිශාවට ඔන්න තියෙනවා. හරි පිහිටන දිශාව කොහොමද කියලා යහන පුතේ උත්තරේ දකුණු දිශාවටයි පිහිටන්නේ. 7 වෙනි ප්‍රශ්නේ පුතේ ප්‍රශ්න අංක 7 මොකක්ද තියෙන්නේ 21 මිලියන 25 යන සංඛ්‍යාව ඉලක්කම ඉන්න රයිට් ඔන්න ලියන 21 මිලියන මිලියන කලාප 21යි සමාවක් 21 මිලියන 25 ඒ කියන්නේ දහස කලාපෙ මුකුත් නැහැ කෙලින්ම එක කලාප 25යි කියලා කියනවා. ඒතර දහස කලාපෙ කියවෙන්නේ නැහැ කියලා මෙතන දහස කලාපෙ ලියන්න නැතු යන්න බෑ. දහස කලාපෙට මුකුත් නැති හින්දා අපි බිංදු 3 දාන්න ඕනේ. යාව නියෝජනය වෙන්නේ. අර දහස කලාප නෑ ඒක කලාප ඊට පස්සේනේ ඒක කලාපෙ 25. 25 කියලා නිකන් ලියන්න බෑනේ. ඉලක්කම් තුනක් අනිවාර්යයෙන්ම ඉන්න බෑ. ඒකෙන් දැන් අපි ලියන්නේ 0.25. ඔන්න තියෙනවා 21 මිලියන 25 කියන එක ඉලක්කමෙන් ලියුවා. 21 මිලියන 25 ඉලක්කමෙන් ලියුවා. ඊළඟට පුතේ 8 වෙනි ප්‍රශ්නය 5124 බෙදන්නලු 100ෙන්. හරිද? බෙදුවාම ලබ්ධියයි ශේෂයයි අහලා අපි බෙදමු. 51කට නෑ 512ට 100ව 5යි. 100 වරක් 5 500යි. ඉතිරි වෙනවා 12. මේ 4 ගන්නවා පල්ලෙහාට. 124ට 100ව 1යි. 100 වරක් 100යි. ඉතිරි වෙනවා පුතේ 24ක්. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ලබ්ධිය. මේ තියෙන්නේ ශේෂය. ශේෂය කියන්නේ හැමතිස්සෙම ඉතුරු වෙන ටිකට. එහෙනම් මේකේ ලබ්ධිය 51යි ශේෂය එද පුතේ 24යි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 9. මිනිත්තු 300 පැය වලින් දක්වන්න. පුතේ මිනිත්තු 300 පැය කරන්න විනාඩි පැය බවට පත් කරන්න පුතේ 60න් බෙදන්න. මිනිත්තු 300 පැය කරනවා මම 60න් බෙදනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 36න් බෙදුවාම උත්තරේ 5යි. ඔන්න තියෙනවා. මිනිත්තු 300 පැය වලින් ලියුවහම පැය 5ක් බවට පත් වෙනවා. ඊළඟට ප්‍රශ්නාංක 10 10 වෙනි ප්‍රශ්නය සංඛ්‍යා රේඛාව මත ලකුණු කර ඇති සංඛ්‍යා අතුරින් අඩුම සංඛ්‍යාව Aද Bද C අතරින් කුමක්ද? ඔයාලට පේනවා මේ සංඛ්‍යා රේඛාවේ ඍණ 3 A කියන්නේ ඍණ 3 මම අද මේක රවුන්ඩ් කරන්න. A කියන්නේ ඍණ 3 B කියන්නේ බිඳුව C කියන්නේ 2. මේ ඉලක්කම් තුනෙන් ඍණ 3යි බිඳුවයි 2යි ගත්තොත් ඔය තුන් දෙනාගේ පොඩිම කෙනා ඔයාලට මම උගන්වලත් ඇති ඍණ වෙනවා කියන්නේ එයාගේ වටිනාකම අඩු වෙනවා. කෝටිය වුණත් එයා වැඩක් නැහැ එයා ඍණ නම්. කෝටිය දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මං කියන මංගාව රුපියල් 10ක් තියෙනවා කියලා. මංගාව කියනවා රුපියල් 10ක් කියලා. තව යාළුවෙක් කියනවා මංගාව රුපියල් 1000ක් තියෙන හැබැයි ණයට ඉල්ල ගත්තා. එහෙම කියනවා. යාළුවෙක් කියනවා මංගාව රුපියල් 1000ක් තියෙන හැබැයි ණයට ඉල්ල ගත්තා කියලා. එතකොට එයා ගාව 1000ක් තිබ්බට වැඩක් නැහැ. එයාට වඩා මම හොඳයි. එයි එයා 1000ක් තියන් ඉන්නේ ණයට ඉල්ලගත්ත 1000ක්. එයාගේ නෙමෙයි. මගේ ගාව රුපියල් 10ක් තියෙන එක මගේ 10. ණයට ඉල්ලගත්ත 1000ට වඩා මගේ ගාව තියෙන 10 වටිනවා. ඒ වගේ තමයි මේ ඍණ සංඛ්‍යාවක් තියෙන්නේ. ඍණ සංඛ්‍යාවක් කියන්නේ ණය කියලා හිතන්නකො. හැමතිස්සෙම එහෙනම් ඍණ සංඛ්‍යාවක් නම් එයාගේ වටිනාකම කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. එයාගේ වටිනාකම ඉතා අඩුයි. මොකද ඍණ සංඛ්‍යාවක් තියෙනවා. තේරුණානේ? එහෙනම් පුතේ මෙතනින් වටිනාකමින් අඩුම කෙනා කවුද කියලා යහන්. වටිනාකමින් අඩුම කෙනා ඒ ඍණ 3 තමයි වටිනාකමින් අඩුම කෙනා බවට පත්. හොඳයි. ලියා ගන්න ඔය ටික මුල් ගණන් 10ට වෙලාව දෙන්නත්. සටහන් කරගන්න මුල් ගණන් 10. ලස්සනට සටහන් කරගන්න. ලස්සනට ලියන්න ඕනේ පිළිවෙලට ලියන්න ඕනේ මොකද පිළිවෙලට අපි වැඩ කරනවා. ඉවරුණාම කියන්නේ.
ඉවර නම් කියන පුතේ තාම දෙන්නද ඉවර කට්ටිය මෙසේජ් එක දාන්න මම බෝඩ් එක මකන්න යන්නේ ඒකයි ලියන ඉන්නවනම් කියන්න හරි හොඳයි අපි ඉතුරු ටිකට යමු ඉතුරු ප්‍රශ්න ටිකක් යමු අපි දැන් प्रश्न अंक 11 ඍජු කෝණාශ්‍රයක දිග මීටර් 1යි හා සෙන්ටිමීටර් 92ක් වේ. පළල සෙන්ටිමීටර් 80ක් වේ. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සෑ. මේ කියන එකේ ඍජු කෝණාශ්‍රය. හරි. මේ ඍජු කෝණාශ්‍රයේ දිග මීටර් 1යි සෙන්ටිමීටර් 92යි. මේ ඍජු කෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර් 80යි. හරි. පරිමිතිය යහන්. ඒතර පරිමිතිය හොයා ගන්න පුළුවන් මෙහෙම. පල්ලෙහාට එකතු කරමු මීටර් සෙන්ටිමීටර් එකතු කිරීමක් තියෙනවා. මීටර් 1යි සෙන්ටිමීටර් 92යි. මේ දිග මීටර් 1යි සෙන්ටිමීටර් 92යි. මේ පළල සෙන්ටිමීටර් 80යි. මේ පළල සෙන්ටිමීටර් 80යි. ඔය ටිකනේ එකතු කරන්න තියෙන හරි නේද? වටේම දිග මීටර් 1යි සෙන්ටිමීටර් 92යි මේ දිග. මේ දිගත් මීටර් 1යි සෙන්ටිමීටර් 92යි. මේ පළල 80යි මේ පළල 80යි. ඒතර मीटर 1යි सेंटीमीटर 92 ඒවා දෙන්නකුයි सेंटीमीटर 80 ඒවා දෙන්නකුයි එකතු කරා නම් මේ සම්පූර්ණ ඍජු කෝණාශ්‍රය වටේ දිග අපිට ලැබෙනවා නේද? ඒක තමයි මේ අතර දීලා එකතු කරන්න ඔයාලට පහසු වෙන්නේ. දැන් එකතු කර 2යි 2 එකතු කරාම 4යි 8යි 8යි 16යි 16යි 9යි 25යි 25යි 9යි 34යි 34න් 4 දානවා පුතේ 3ක් ඉතුරුයි 1යි 1යි 2යි මේ 3යි 5යි ඔන්න තියෙනවා උත්තරය. ඊට උත්තරේ मीटर 5යි सेंटीमीटर 44යි. උත්තරේ වටේනවා පුතේ मीटर 5යි सेंटीमीटर 44යි කියලා. හරිද? ප්‍රශ්න අංක 12. 12 වෙනි ගන්න. ලියන්න එපා බලන් ඉන්න ඕනේ. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව කියන. පුතේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න මෙහෙම ඕන අදින්න පුළුවන්. බෝලා අදින්න පුළුවන් පේලි හතරක් එනකම්. දෙවෙනි පේලිය 2යි, තුන්වෙනි පේලිය 3යි, හතරවෙනි පේලිය 4යි. කොහොම ගන්නත් පුළුවන්. ඔය තියෙන හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඇඳලා ගන්නත් පුළුවන්. නැත්තම් එකතු කරන්න 1 ඉඳලා 4 වෙනකන් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න එහෙමයි. ඇයි පළවෙනි පේළියේ ඉලක්කම් 1යි තියෙන්නේ. දෙවෙනි පේළියේ බෝල 2යි තියෙන්නේ. තුන්වෙනි පේළියේ බෝල 3යි තියෙන්නේ. හතරවෙනි පොඩි බෝල 4යි තියෙන්නේ. ඔය බෝල ගන්න තමයි මේ එකතු කරලා තියෙන්නේ. ඒතර හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කිව්වොත් 1 ඉඳලා 4 වෙනකන් එකතු කරන්න. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කිව්වොත් 1 ඉඳලා 5 වෙනකන් එකතු කරන්න. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කිව්වොත් 1 ඉඳලා 10 වෙනකන් එකතු. ඒකට කෙටි සූත්‍රයකුත් තියෙනවා අපි ඉස්සරහට ඒවා ඉගෙන ගන්න. දැන් මෙහෙම අරගන්න. එකතු කරන්න. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි. ඔන්න තියෙනවා. උත්තරේ කියද පුතේ 10යි. හතරේ ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. ඊළඟට නැගෙනහිර හා දකුණු දිශා අතර ඇති අනු දිශාව කුමක්ද? 13 වෙනි ප්‍රශ්නේ නැගෙනහිරයි දකුණයි. කො නැගෙනහිර මෙන්න තියෙනවා නැගෙනහිර. මේක තමයි නැගෙනහිර දිශාව. මේ තියෙන දකුණු දිශාව. දැන් ඉතින් ওই දෙක අතර තියෙන දිශාව කියන්න බැරිද අපිට පුළුවන්? උපුල් ඊළඟ නැවෙන් ගිහින් මෙන්න තියෙනවා. මොකද්ද? ගිනි කොන තමයි පුතේ නැගෙනහිරයි දකුණු දිශාවයි අතර පිහිටි අනු දිශාව. ඒක නේද අපෙන් අහන්නේ. නැගෙනහිර සහ දකුණු දිශාව අතර ඇති අනු දිශාව කුමක්ද? උත්තරේ මොන කොනද? ගිනි කොන. උත්තරේ ගිනි කොන. පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට පුතේ 14 වෙනි ප්‍රශ්නෙට යමු. පොතක මිල රුපියල් 17,750යි. පොතක් 17,750යි. ආදි කාලෙ වෙන්නේ. එවැනි පොත් 5ක් මිලදී ගැනීමට රුපියල් 100ක් දුන් අයෙකුට ලැබෙන ඉතිරි මුදල කීයද? එක පොත දැන් සාමාන්‍ය දැනීමනේ. දැන් හදිස්සිය කඩේකට යනවා. පොතක් ගන්න යනවා. එක පොතක් 17,750යි කියලා කියනවා. ඔයාලට පොත් 5ක් ඕනේ. දැන් ඔයාලට බයකුත් තියෙනවා. රුපියල් 100යි මං ගාව තියෙන්නේ. 17,750 ගන්න මට ඇති වේද පොත් 5ක් ගන්න කියලා බයකුත් තියෙනවා. දැන් ඔයාලා ගාන හදන්නේ කොහොමද? ඔයාලා ගාන හදනවා 17,750 ඒවා 17,750 ඒවා 5ක් බලනවා. මේක 5න් වැඩි කරලා 5ක් බලන්න.
පස්වරක් බිඳුව බිඳුවයි පස්වරක් පහ 25න් පහ දානවා දෙකක් ඉතුරුයි පස්වරක් 7 35යි 2යි 37යි 7 දානවා පුතේ 3ක් ඉතුරුයි පස්වරක් 1 5යි 3යි 8යි දැන් දශම ඉද්ගානට දශම ස්ථාන තියෙනවා මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවානේ මෙතන දශම ස්ථාන දෙකක් උත්තරේ කීයද රුපියල් 87.50 ඒ කියන්නේ ඔයාලට පොත් පහක් ගන්න වියදම් වෙන්නේ 87.50 රුපියල් 87.50යි ඔයාලට පුතේ වියදම් වෙන්නේ පොතක් ගන්න පොත් පහක් ගන්න සෝරි පොත් පහක් ගන්න දැන් ඔයාලා ගාව රුපියල් කීයක් තියෙනවද 100ක් තියෙනව නේද එහෙනම් ඉතිරි මුදල හොයන්නේ කොහොමද ඉතිරි මුදල ගන්නේ බලන්න ඉන්න පුතේ රුපියල් 100න් අඩු කරන්න පොත් පහට යන 87.50 දැක්කද දැන් ශත පැත්තේ මෙතන කීයක්වත් නැති හින්දා බිංදු දෙකක් දාගන්න 100යි ශත බිංදු දෙකක් කියලා දාගන්න දැන් බිංදු දෙකෙන් 50ක් බෑ බිංදු දෙකෙන් 50ක් අඩු කරලා 50යි කියන එහෙම ලියන්න එපා බිංදු දෙකකින් 50ක් අඩු කරන්න බෑ එහා පැත්තෙන් එකක් ගත්තාම 100ක් දැන් 100න් 50ක් ගියාම 50යි දශම ස්ථානේ තිබ්බා දැන් 100 තිබ්බේ එකක් එහා පැත්තට දෙනවනේ දුන්න හින්දා දැන් 100න් එකක් ගියාම 99ක් වෙනවා මෙතන 9 තියෙන්නේ දැන් එකක් දුන්න හින්දා මෙතන 9 තියෙන්නේ මෙතන 9න් 7ක් අඩු කරාම 2යි මෙතනත් 9 තියෙන්නේ එකක් දුන්නානේ 9න් 8ක් අඩු කරාම 1 මෙන්න තියෙනවා ඔයාලට ඉතුරු හම්බ වෙනවා රුපියල් 12.50ක් රුපියල් 12.50ක් ඔයාලට ඉතිරි හම්බ වෙන මොනවා හරි කකා කඩ චෝක් ටිකක් කකා යන්න පුළුවන් ගෙදර යන ඉතුරු සල්ලි දෙනවා අපි ඕවා නේ 12.50ක් දෙන සිරිදක් තියෙනවා ඒ ගෙදරට හරි නෑනේ 100ක් දුන්නා අපි 100ම වියදම් කරන් ගෙදර යන්න ඕනේ නේ නැත්තම් හොඳ නෑ අපේ නම්බුවට හරි නෑ හරි ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ 4 8 12 16 20 යන සංඛ්‍යා කාණ්ඩ පොදු වූ ලක්ෂණ අනුව සුදුසු නමක් යෝජනා කරන්න. පුතේ 4 8 12 16 20 කියන්නේ මොනවද ඔය? 4 ගුණාකාර. හරිද? යන කාණ්ඩයට පොදු වූ ලක්ෂණ අනුව සුදුසු නමක් යෝජනා කරන්න. මම ලියනවා මෙන්න මෙහෙම බිඳුවක් බිඳුවේ සිට 20 දක්වා 4 ගුණාකාර. ඔන්න නම් බිඳුවේ සිට 20 දක්වා 4 ගුණාකාර එක. පැහැදිලි නේ ඒක බිඳුවේ සිට 20 වෙනකම් 4 ගුණාකාර ටික නේද ඔය තියෙන්නේ. ඔන්න ටි. ඊළඟට අපිට 16 වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 16 පාඨ කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙසින් දක්වන්න. පාඨ කරමු. කීයද? 1 2 3යි 4යි 5යි. පොඩක් කියන ඔක්කොම කොට කීයද ගණන් කරන්නේ? ඔයාලා ගණන් කරන්න. 1 2යි. කොට 4යි 5යි. 5යි 10යි. ඔක්කොම කොට 10ක් තියෙනවා. ඔක්කොම කොට 10යි. ඔය කොට 10යි පාඨ කරපු කොට තියෙන්නේ 1 2 3 4. 10න් 4යි තියෙන්නේ. එතකොට කොට දශම කරාම 0.7. ඔන්න උත්තරේ 0.4යි. 17 වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 17 වේලාව රාත්‍රී 12යි. රෑ 12යි. මේ අන්තර්ජාතික සම්මත ආකාරයට ලියන්න. රෑ 12 කොහොමද? 0.0 32යි 0.0 h. ඔන්න තියෙනවා. රාත්‍රී 12 රෑ 12 ඔය විදිහට තමයි අපි සංකේත බලන්නේ. තව විදිහක් තියෙනවා සර් අහන ප්‍රශ්න 24යි 2 ඒකත් හරියි. මේකත් හරියි. 24යි 2යි 0.2යි h. මේකෙන් කියන්නේ රෑ 12 මේකෙන් කියන්නේ රෑ 12. දැන් 24 ඔරලෝසුවේ එකම වෙලාවයි තියෙන්නේ. වෙලාවල් දෙකක් තියෙනවා. රෑ 12ට 0.2යි 0.2යි h කියලා කියනවා 24යි 0.2යි h කියලා රෑ 12. අනිත් ඒවාට එහෙම නෑ වෙන්වෙන් වශයෙන් කියනවා. රෑ 12ට තමයි ප්‍රශ්නේ. පෙර වරුද්ද පස් වරුද්ද කියා ගන්න බෑ යා. ඊළඟට පුතේ ප්‍රශ්නාංක 18 8.5 සංඛ්‍යාව අකුරෙන් ලියන්න. මම දැන් ඔය කිව් මෙන්න මේක අකුරෙන් ලියන්න. සුද්ධ සිංහල ලියන්නලු මෙයා. අපිට කියනවා. සුද්ධ සිංහල ලියපි. ලියන්නකෝ. මොකක්ද මේ? 8.5 4 ඔන්න සිංහලෙන් ලියුවා. දැක්කද? දැන් ගොඩක් අය මේක වරද්ද ගන්න. ගොඩක් අය මේක ලියනවා පුතේ 8.54. එහෙම කියන්නේ දශම සංඛ්‍යා කියවන්නේ. මේක කියවන්නේ 8.54 කියලා. දශම දෙකෙන් පිටිපස්සේ සංඛ්‍යා කියවනකොට ඉලක්කම් වශයෙන් තමයි කියවන්නේ. පොදුවේ සංඛ්‍යා කියලා කියවන්නේ 8.54 කියලා කියන්නේ නෑ 8.54 කියලා තමයි මේක කියවන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊළඟට පුතේ 19 වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 19 6.34න් අඩු කරන්න ඕනේ
2.7 අපි අඩු කරමු. දශම ස්ථාන කෙලින් ලියාගත්තම පහසුයි. මේ 4 අඩු වෙන කවුරුත් නැහැ. කෙලින්ම 4 පන්නේ. 3න් 7ක් බෑ පුතේ. යාපතෙන් එකක් ගත්තාම 13යි. 13න් 7ක් අඩු කරාම 9යි. දශම තිත කෙලින් දශම තිත කියනවා. දැන් මෙතන තියෙන පුතේ එකක් දුන්නින්ද 5 තියෙන්නේ. 5න් 2ක් අඩු කරාම උත්තරේ 3. පුතේ මට උත්තරේ එනවා 3.64යි. උත්තරේ මට එනවා කීයද? 3.64යි. ප්‍රශ්නාංක 20 20 වෙනි ගාන. චතුස්තලයක ඇති දාර ගාන කීයද? චතුස්තලයක දාර කීයක් තියෙනවද? අහන පුතේ චතුස්තලයක්. මෙන්න මෙහෙම හැඩයක් තියෙන්නේ. මම මේ අඳින්නෙත් එයාගේ තියෙන දාරම තමයි. ඒත් එක්කම ගණන් කරලා කියා ගන්න පුළුවන් වල. 1යි 2යි 3යි 4යි 5යි 6යි පැහැදිලි. එයාට දාර තියෙන්නේ 6යි. එයාට තියෙන්නේ 6යි මෙයා. මොනවද? දාර චතුස්තලයේ දාර 6යි තියෙන්නේ. ඔන්න තියෙන උත්තර. ලියා ගන්න පුතේ. ඔන්න මේ පේපර් එකේ මුල් ප්‍රශ්න 20ට අදාළ උත්තර ටික තමයි අපි ලස්සනට ඔය සාකච්ඡා කරන්නේ. දැන් ඔයාලා ලස්සනට ලියා ගන්නයි තියෙන පොත්. sorry ලියන පොත්වල නෙමෙයි ටියුට් එකේ. ටියුට් එකේම ලියන්නයි තියෙන්නේ.
හොඳයි පුතේ ඊළඟට අපි යමු ඒකේ දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නෙට ටිකක් දිග ගානක් දිගට තියෙනවා පේනවනේ ඔයාලට දිගට තියෙන ගානක් හරි ලියන අය කවුරුත් නැහැ කියලා මං හිතනවා මොකද ඒකේ නම බෝඩ් එකත් මකනවා දෙක කොටසේ පළවෙනි ගාන හොඳයි මෙන්න මෙහෙම පුතේ තියෙන්නේ එකතු කරන්න ප්‍රමිලක අංක 1 අනේ ඒවල ලේසි 4008යි බලගෙන වක් කරන විදිය 46642යි 12441යි මේ ටික එකතු කරන්න තියෙන්නේ සේරම එකතු කරමු 8යි 2යි 10යි මේක 11යි එක දාන එකක් තිබුණා 4 4 8යි 1යි 9යි 6යි 4යි 10යි බිඳුව දාන පුතේ එකක් තිබුණා 6යි 4යි 10යි මේ දෙකයි 12යි අර එකයි 13න් 3 දාන එකක් ඉතුරුයි 4යි 1යි 5යි අර ඉතුරු එකයි 6යි උත්තර එනවා පුතේ 63091යි උත්තර එනවා 63091යි කියලා මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා පැහැදිලි කරනවා ඊළඟට රෝමිලක් අංක 2 පුතේ අඩු කරන්න තියෙන්නේ 654216 අඩු කරන්න ඕනේ 24876ක් අපි මෙහෙම විදිහට අඩු කරමු ප්‍රශ්නයක් නෑ 6න් 6ක් අඩු කරාම බිඳුවයි ඒ බෑ 11න් 4ක් අඩු කරාම 7ක් අඩු කරාම 4යි දැන් එකන තියෙන එකක් දුන්නේ හින්දා එකෙන් 8ක් බෑ මෙතන එකක් ගන්නවා 11යි 11න් 8ක් අඩු කරන් 3යි දැන් මෙතන 3 තියෙන්නේ එකක් දුන්නානේ 3න් 4ක් අඩු කරන්නත් බෑ එහා පැත්තෙන් එකක් ගත්තාම 13යි 13න් 4ක් අඩු කරාම 9යි මෙතනත් 4 තියෙන්නේ එකක් දුන්නද 4න් 2ක් 2යි 6 පාවිච්චි ඔන්න තියෙන උත්තර ඔන්න තියෙන උත්තර අපි දන්න කියන දේවල්ම තමයි මේ ඊළඟට රෝමිලක අංක 3 පුතේ බලාගෙන ඉන්න 40 568 700 0.02 යන සංඛ්‍යාව අකුරෙන් ලියන්න ආරයි මේක අකුරෙන් ලියන්න තියෙනවා කලාප වෙන් කරගමු මේ එකක කලාප මේ දහස කලාප මේ මිලියනයේ කලාප මේ බිලියනයේ කලාප රයිට් අපි කියලා ලියමු ඈ බලන්න ඉන්න 40 බිලියන බිලියන කලාපේ 40නේ 40 බිලියන 568 මිලියන 568 මිලියන 700 දහස් කලාපේ 700යි තියෙන්නේ අපි කොහොමද කියන්නේ 700 දහස් දෙක ඔන්න එහෙම 40 බිලියන 568 මිලියන 700 දහස් දෙක අයි කියවනවා මේ බිලියන කලාපේ 40යි එහෙනම් කියවනවා 40 බිලියන 568 මිලියන 700 දහස් දෙක ඔන්න තියෙනවා පුතේ අපි ඒක අකුරෙන් ලියමු හොඳයි ඊළඟට රෝමිලක අංක 4 936 බිලියන 84 මිලියන 620,203 ඉලක්කම එළියන් right අපි මේක ලියමු 936 බිලියන ඔන්න බලන්න 936 බිලියන බිලියන කලාපේ 936
ක්‍රමවත් 84 මිලියන මිලියන කලාපේ 84යි. ඒතර නිකන් 84 ලියන්නේ නැහැ අපි 0.84 කියලා ලියන්නේ. 84 මිලියන ක්‍රමවත් දාන්න 620,000 කියන්නේ දහස කලාපේ 620යි කියන්නේ 620,203 ඔන්න ලිව්වා. ඕන්න තියෙන ලස්සනට මේ එක කලාපේ මේ දහස කලාපේ මේ මිලියනේ කලාපේ මේ බිලියනේ කලාපේ. හරි 936 මිලියන 84 මිලියන 620,203 ඔන්න ලිව්වා පුතේ. ඊළඟට පුතේ රෝම ඉලක්කම් අංක 5 මම හිතන්නේ ඒක කාලයේ පාඩමින් තියෙන්නේ. මැරතන් ධාවන තරගයක් ආරම්භ කර ලද වේලාව පෙරවරු 8:40යි. කියන්නේ උදේ 8:40ට. එම තරගය අවසන් කළ වේලාව පස්වරු 10:10යි. තරගය සඳහා ගත වූ වේලාව කොපමණද? බලමු ගණන් කරලා 8:40ට සරලද? 8:40යි 9:40යි පැයයි. 9:40යි ඊට පස්සේ 9:40 ඉඳලා 10 වෙන්න විනාඩි 20ක් යනවා. 10:10 වෙන්න විනාඩි 30ක් වගේ. තේරුණානේ සාමාන්‍ය දැනීමනේ. 8:40 ඉඳලා 9:40 වෙන්න තාන්න පැයයි. 9:40 ඉඳලා 10ට විනාඩි 20යි 10:10ට තවත් විනාඩි 10යි. ඒතර විනාඩි 20ට තව විනාඩි 10ක් කියන විනාඩි 30ක් බවට පත් වෙනවා. එහෙනම් මැරතන් තරගයේ පැවැත්විලා තියෙන්නේ පැය 1යි මිනිත්තු 30ක කාලයක්. ඉදිරි බලය පුතේ යන හිටියා. මං හිතනවා ඔයාලට බාධාවකින් තොරව පේනවා ඇති කියලා. බලන්නකො පේන්නේ නැත්තම් මට මෙසේජ් එකක් දාන්නකො ඈ. පැය 1යි විනාඩි 30ක කාලයක් පුතේ ගත වෙනවා මේ මැරතන් තරගය සඳහා. ඊළඟට රෝම ඉලක්ක අංක 6 12 සියලු සාධක ලියන්න. 12 සියලු සාධක මෙන්න. 12 1 න් බෙදනවා, 12 2 න් බෙදනවා, 12 3 න් බෙදනවා, 12 4 න් බෙදනවා, 12 6 න් බෙදනවා, පුතේ 12 12 න් බෙදනවා. මෙන්න තියෙනවා 12 සියලුම සාධක. 12 සියලුම සාධක කියන්නේ 12 බෙදෙන ඉලක්කන් ටික. 12 බෙදෙන ඉලක්කන් ටික. 12 එකකින් ඉතිරි නැතුව බෙදනවා පුතේ. 12 දෙකකින් ඉතිරි නැතුව බෙදනවා. 12 තුනෙන් ඉතිරි නැතුව බෙදනවා. 12 හතරෙන් ඉතිරි නැතුව බෙදනවා. 12 හයෙන් ඉතිරි නැතුව බෙදනවා. 12 12ෙනුත් ඉතිරි නැතුව බෙදනවා. ඔන්න තියෙනවා පුතේ 12 සාධක සියල්ල ලියන්න. අනේ පුතේ උඩින් බලාගෙන ඉන්න ඉවත් වෙන්න නැතුව අහන් ඉන්නේ. රෝම ඉලක්කම් අංක 7. සංඛ්‍යාවක් වැටූ විට පිළිතුර 60 ලැබේ. එම පිළිතුර ලැබීමට තිබිය හැකි සංඛ්‍යා දෙකක් යෝජනා කරන්න. අනේ හරි ලේසියි. අපි නිමුක 61 වගේ 61 ආසන්න 10ට වැටුවාම අපි කියන්නේ 60යි කියලා. ඔන්න එක්කෙනේ. අපිට ඕන නම් 62 කියලා ලියන්නත් පුළුවන්. 62ත් ආසන්න 10ට වැටුවාම අපි කියන්නේ 60යි. 59 58 55 ඕන එකක් ලියන්න පුළුවන්. දෙන්නයි යන්නේ. වැඩි දේ ඕනේ නැහැ. ආහන දෙක ලියලා කට වහන් ඉන්නේ. රෝම ඉලක්කම් අංක 8. කවකටුව හෝ කාසියක් භාවිතා කරමින් වෘත්තයක් අඳින් වෘත්තය පාට කරන්න. අනේ මොන්ටිසෝරි වැඩක්. රවුමක් ඇදලා ඔය රවුම පාට කරන්න. ඔච්චරයි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඕකට තමයි පුතේ පේපර් එකේ ලකුණු 16ක් හම්බ වෙන්නේ. වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන්නේ පේපර් එකේ පළවෙනියටම තියෙන ගැටලුවට. ඔන්න තියෙනවා පුතේ උත්තර ටික. ඉක්මනින් සටහන් කරගන්න. මම දන්නවා බෝඩ් එක අපහැදිලි ගොඩක් අයට පුතේ කරන්ට් එක ගියා. ඉතින් මටත් වෙන කරන්න දෙයක් නැහැ. මම කරන්න පුළුවන් උපරිමේ තමයි ඔයාලා වෙනුවෙන් මේ කරන්නේ. පේන විදියට පුතේ ලියාගමුකෝ. ලියාගන්න.
දැන් මොන හරි දෙයක් පේනවනේ. ලියා ගන්න පුතේ. ලියා ගන්න දැන්. ඉවරයක් තියෙන තාම ලියන එකක් තියෙනව නේද? මම දෙවෙනි ප්‍රශ්නෙත් එහෙමම හදන්නම් ඔයාලට ගැටලුවක් නැත්තම්. පේනවනේ දැන් කොහොම හරි යන්තම් පදම් කොහොම හරි ගැට ගහ ගන්න පුළුවන් නේ. අපි දෙවෙනි ප්‍රශ්නට පොඩ්ඩක් යමු පුතේ. දෙවෙනි ප්‍රශ්නේ මම මෙතන හදනවා. සංඛ්‍යා රේඛාවක් ඇඳ A මත ඍණ 3 ඍණ 2 බිංදුව සහ ධන 1 නිකිල සංඛ්‍යා ලකුණු කරන්න. ඔන්න බලන්න. මම ඒක කරනවා. ප්‍රමිලක් අංක 1 සංඛ්‍යා රේඛාවක් ඇඳා එන සංඛ්‍යා රේඛාව බිංදුව 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 සංඛ්‍යා රේඛාවක් ඇඳ ඒක මත මම ලකුණු කරනවා මෙන්න මේගොල්ලන්ට. තාවද ඍණ 3 ලකුණු කරනවා. මෙන්න ඍණ 3. ඍණ 3 ලකුණු කරනවා. ඊළඟට ඍණ 2 ලකුණු කරනවා. මෙන්න ඍණ 2. ඍණ 2 ලකුණු කරනවා. බිංදුව ලකුණු කරනවා. මෙන්න බිංදුව. හරි? ධන 1 ලකුණු කරනවා. මෙන්න ධන 1. ඕන තියෙනවා. සංඛ්‍යා රේඛාවක් වැඳලා ඒක මත මෙන්න මේගොල්ලන් ලකුණු කරනවා. රෝමිලක අංක 2 ඍණ 3 සිට ධන 3 දක්වා ඇති සියලුම නිකිල අවරෝහණ පටිපාටි ලියන්න. අවරෝහණ පටිපාටි කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා. කාගේ ඉඳන් කාගේ වෙනකන්ද? ඍණ 3 ඉඳලා ධන 3 වෙනකම්. මේ තියෙන සංඛ්‍යා රේඛාවේ ඍණ 3, මේ තියෙන සංඛ්‍යා රේඛාවේ ධන 3. මෙතන ඉඳලා මෙතනට වෙනකන් තියෙන ඉලක්කම් ටික අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ පුතේ වැඩි එකේ ඉඳලා අඩු එකට ලියන්නලු. බලමු. ඉස්සලා වැඩි මේක 3. ඊට පස්සේ 2 මේ පැත්තට එන්නේ අඩු එකනේ ඉන්නේ. වැඩි මේ අයිනේ මේ පැත්තේ. 3 ඊළඟට 2 ඊළඟට 1 ඊළඟට බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔන්න තියෙනවා. පැහැදිලිද? මේ පැත්තේ ඉඳලා මෙහෙටයි එන්නේ. ඔන්න තියෙනවා අවරෝහණ පිළිවෙලට ලියාගෙන ගියා. ඊළඟට රෝමිලකාංක 3 සංසන්දනය කරන්න. මම ඉස්සෙල්ලත් කතා කරා මේක ගැන. ඍණ 4යි බිංදුවයි ගත්තොත් කවුද මම යවුනේ? ලොකු. මෙයා ඍණ 4 මෙයා 4 උනාට යා ලකුණ ඍණනේ පුතේ. එහෙනම් බිංදුවට වඩා මෙයා පොඩි. ඒ කියන්නේ ලොකු කෙනා බිංදුව. ඇයි මෙයා 4ක් ණයයි. මෙයා ණය නෑ. ණය නැති කෙනා හොඳයි ණය කෙනාට වඩා. එන ලොකු කෙනා පුතේ බිංදුව. බිංදුව තමයි ලොකු කෙනා. ඊළඟට පුතේ ඒකෙම B කොටස පහත දැක්වෙන කෝණ වර්ගවල නම් ලියන්න. හරි. පළවෙනි එක රූපේ ඔයාලට තියෙනවා මම රූපයක් දින්නේ නැහැ. පළවෙනි එකට කියන නම තමයි පුතේ අන්තිම එකේ කොටුවක් දීලා ඒ ප්‍රශ්නේ අන්තිම එක දෙවෙනි ප්‍රශ්නේ අන්තිම එක පුතේ රෝමිලකාංක 2 මම මෙතනින් හදන්නම්. ඒකේ කොටුවක් දීලා මේකේ මෙන්න මේකේ 3න් 2ක් පාට කරන්න. 3න් 2ක් නම් 9න් 4ක් පාට වෙන්න ඕන. 3න් 2ක් නම් 9න් 6ක් sorry 9න් 6ක් පාට වෙන්න. අපිට මේකෙන් කොටු 6ක් පාට කරන්න. මොනවද කියන්නේ? දැන් 3න් 2 කියන භාග සංඛ්‍යාවට තුල්‍ය භාගයක් නේ. 9න් 6 කියන එක. එනවාද? එතකොට
3න් 2ක් පාට කරන්නේ මෙතන කොටු 9ක් තියෙනවා. ඒ කොටු 9න් 6ක් පාට වෙන්න ඕනේ. මේකට සමාන තුල්‍ය භාගයක් පාට. ඔන්න ඔහොමයි එන්නේ පුතේ දෙවෙනි ප්‍රශ්නේ. ඒකත් උත්තරේ ලියා ගන්න. දැන් එන්න කලුවර වැටෙන හින්දා. ඉක්මනින් ඒකෙත් උත්තර ලියා ගන්නකො. ඉතින් මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි මේ කොහොම හරි ස්ලයිඩ් එලියක් කටවගෙන හරි උගන්නන එක මම ඒක කරනවා පුතේ ඈ. ඔයාලට පේනවනේ මම නිකන් ඉන්නේ නැහැ කොහොම හරි ඔයාලට උගන්නන්නයි බලන්නේ කියලා. ලියා ගන්නමයි පුතේ. හරි. හොඳයි. හොඳයි ඈ. රයිට්. එතකොට ඒකේ ඊළඟට පුතේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි එක පස්වෙනි එක හයවෙනි එක ඒ ටික හදන්න ඕනේ ඔයා. තනියෙන් හදන්න ඕනේ. මම දැන් ඉරිදා යනවනේ පන්තියට. ඉරිදා පන්ති පොත් කරනකොට ඔයාලා ඒක හදලා තියෙනවා. මම එතන ඉඳලා සාකච්ඡා කරනවා ලියන්න වෙලාව දෙන්නේ නැහැ. ඔයාලා කරලා තියන්න ඕනේ. මම ටක් ගාලා උත්තර ටික දාගෙන යනවා විතරයි. තේරුණාද? මොකද අපිට තව පේපර් එකක් තියෙනවනේ. හතරවෙනි පේපර් එකක් තියෙනවනේ අපිට සාකච්ඡා කරන්න. ඒකින්ද අපි මේ එන ඉරිදායේ සම්පූර්ණ මේ පේපර් පොතේ වැඩ ටික ඉවර කරන්න ඕනේ. ලබන මාසෙට මේ විදිහමයි මේ විදිහටම ප්‍රශ්න පත්‍ර පොත ඔයාලට හම්බ වෙනවා. පාඩම් ටිකත් එක්ක third term එකේ second term එකේ ඉතුරුලා තියෙන පාඩම් ටිකත් එක්ක මේ විදිහටම ප්‍රශ්න ටික කරගෙන ඉස්සරහට යනවා. මොනම හේතුව නිසා මොන බාධකයක් ආවත් ඔයාලට මේ යන වැඩ ටික නතර වෙන්නේ නැහැ. ඒකත් හොඳින් මතක තියාගන්න. එහෙනම් ඔයාලට ඕන වැඩක් පැවරුවා. මොන ගෙදර වැඩක් දුන්නේ නැහැ. මොකද්ද? මම තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා හයවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ හතර තනියෙන් ඔයාලා හදන්න ඕනේ. තේරුණා නේද? right. එහෙනම් පුතේ මම මෙතනින් අදට අනම් පන්ති අවසන් කරනවා. අපි ආයි ඉරිදා හම්බ වෙනවා. හවස 5:00ට හැමෝම අත ගැතුව සම්බන්ධ වෙන්න. ඊයේ ඉරිදා එහෙම ආවේ නැත්තම් ඊයේ ඉරිදා පොයි තිබ්බේ නැහැ. ඊට කලින් සතිවල සම්බන්ධුනේ නැත්තම් වීඩියෝ දාලා තියෙන ඔක්කොම ටික YouTube එකේ ඊළ අනිවාර්යෙන් බලන්න. නැත්තම් මගෙන් හරි මෙසේජ් එකක් දාලා ඉල්ල ගන්න මම ඒ ටික කියවන්න. හරි. එහෙනම් අද දැටි හැමෝටම ආයිබෝවන්.